නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකාය 4 වෙනි පොතේ සත්තක නිපාතයේ සඳහන් වෙන සූත්‍ර දේශනා දෙකක්. එයින් පළවෙනි සූත්‍රය තාමත්ම කෙටි සූත්‍රයක්. ඒ කෙටි සූත්‍රයේ සඳහන් වෙන කාරණා විස්තර වෙන්නේ දෙවෙනි සූත්‍රයේදී. ඒ නිසා පළවෙනි සූත්‍රයට පරිවාර සූත්‍රයක් හැටියට දෙවෙනි සූත්‍ර දේශනාව පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනි කෙටි සූත්‍රයේ නම පඨම අග්ගි සූත්‍රය. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්‍තිමේ භික්කවේ අග්ගී කතමේ සත්ත. මහණෙනි, මේ ගිනි වර්ග ගිනි 7ක් තියෙනවා. මොනවද ඒ 7? රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි, ආහුනේයග්ගි, ගහපතග්ගි, දක්ඛිනේයග්ගි, කට්ඨග්ගි. ඉමේකෝ භික්කවේ සත්ත අග්ගීති. මහණෙනි, රාගයේ නැමැති ගින්න, ද්වේෂයේ නැමැති ගින්න, මෝහයේ නැමැති ගින්න, ආහුනේය නැමැති ගින්න, ඒ වගේම ගෘහපති නැමැති ගින්න, ඒ වගේම දක්ඛිනේය නැමැති ගින්න සහ කට්ඨග්ගි කියලා කියන්නේ සාමාන්‍යයෙන් දරදමල අවුලන සාමාන්‍ය ගින්න. මෙන්න මේ 7 තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි කෙටි සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඊළඟට දෙවෙනි සූත්‍රයේ ඒ කාරණා විස්තර වෙනවා තවත් කාරණයකට එක්ක. ඒකේ නම මහා යඤ්ඤ සූත්‍රය. මහා යාගයක් පිළිබඳව කියවෙන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේම ඊට පෙරත් දඹදිව බ්‍රාහ්මණවරුන්ගේ සිරිතක් තමයි නොඑක් විදිහේ යාග හෝම පැවැත්වීම. සමහර වෙලාවට මිනිසුන් පවා බිල්ලට දෙන බිලි පූජාවල් පැවැත්වෙච්ච බව පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම ගවයෝ, එළුවෝ, බැටළුවෝ මේ නොඑක් සත්තු ගෙනහලා දහස් ගාණින් මරලා ඒ දිව්‍ය පූජාවල් පවත්වන සිරිතක් ඒ කාලේ තිබුණා. ඒ නිසා තමයි වචන සඳහන් කරන යඤ්ඤ කියලා යාගය කියන නමින් සඳහන් කරන්නේ. මේ සූත්‍රේ නම මහා යඤ්ඤ සූත්‍රය. ඒකට ලොකු යාගයක් පිළිබඳ කියවෙන දේශනාවක්. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන කුහපන සමයේන උග්ගත ශරීරස්ස බ්‍රාහ්මනස්ස මහා යඤ්ඤෝ උපක්ඛටෝ හෝති. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ කාලේ ඒ පළාතේ හිටපු උග්ගත ශරීර කියන බ්‍රාහ්මණය විශාල යාගයක් සිදු කරන්නට සූදානම් කළා. ඒ යාගය සඳහා එයා මෙන්න මේ විදිහට බිලි පූජාවට සතුන් එක්රැස් කළා. පංච උෂභ සතානි තූනූපනිතානි හොಂತಿ අඤ්ඤත්ථාය. තූනූපනිතානි කියලා කියන්නේ යාග භූමියේ යාගය කරන තැන, බිලි පූජාව කරන තැන විශාල ගහක් කපලා කණුවක් හැටියට ඒ පිටණියේ මැද්දේ ඒ කණුව හිටවනවා. එමෙ හිටවලා අරගෙන ඉන්න සත්තු, හරක්, එළුවෝ වගේ සත්තු ඒකේ ගැට ගහනවා. පළමුවෙන්ම පංච උෂභ සතානි තූනූපනිතානි හොಂತಿ අඤ්ඤත්ථාය. විශේෂර වෙලාම මහා ගවය 500ක්, විශාල ගවය 500ක්, ප්‍රධාන ගවය ඒ කණුවට කිට්ටු කරලා බඳිනවා යඤ්ඤත්ථාය යාගේ පිණිස. ඊළඟට පංච වච්චතර සතානි තූනූපනිතානි හොಂತಿ අඤ්ඤත්ථාය. ඒ යාග කණුවට දෙවනුවගෙන ගැට ගහනවා වස්සු නැත්නම් නහඹු වස්සු 500ක්, තරුණ වස්සු අර කණුවට ගැට ගහනවා.
ඊළඟට පංච වච්චතරී සතානි තුනූපනිතානි හොಂತಿ අඤ්ඤත්ථාය. එළදෙන්නු තරුණ එළදෙන්නු 500ක් ඒ යාග කනුවට ගෙනවිත් ගැට ගහනවා. ඊළඟට පංච අජසතානි තුනූපනිතානි හොಂತಿ අඤ්ඤත්ථාය. එළුවොත් 500ක් ගෙනවිත් ඒ යාග කනුවේ ගැට ගහනවා. පංච උරබ්බසතානි තුනූපනිතානි හොಂತಿ අඤ්ඤත්ථාය. බැටළුවොත් 500ක් ගෙනවිත් ඒ විදිහට යාග කණුවේ ගැට ගහනවා. දැන් මේ විදිහට මේ හරක් ටික, එළුව ටික, බැටළුව ටික යාගයට සූදානම් කරලා මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. අතකෝ උග්ගත ශරීරෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේන ප්‍රසංක. ඒ උග්ගත ශරීර කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදයන් විල්ල භාගතුන් වහන්සේ සමග සතුටු සාමිතිය යෙදුණා. සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරත්වා ඒකමන්තං නිසීදී. ආගියතරතුරු කතා බහ කරලා යා එකත් පසක වාඩි වෙලා හිටියා. ඒකමන්තං නිසින්නෝ කෝ උග්ගත ශරීරෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදෝච. එකත් පසක හිටපු ඒ බ්‍රාහ්මණය උග්ගත ශරීර කියන බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙම කියනවා. සුතං මේතං භෝගෝතම අග්ගිස්ස ආදානං යූපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංසන්ති. ස්වාමීනි මම අහලා තියෙනවා මෙන්න මේ වගේද අග්ගිස්ස ආදාන ඒ වගේ තැනක නැත්තම් අර බිලි පූජා කරන තැන ඉස්සර වෙලාම ගිනි දැල්වීම. ඒකට කියනවා මංගල අග්නිය කියලා. ඒ මගුල් ගිනි දැල්වීම. ඒ වගේම යූපස්ස උස්සාපන. අර යාග භූමියේ මැද්දේ අර විශාල කණුවක් සිටවීම. මෙයා සඳහන් කරනවා මහප්පලං හෝති මහානිසංසන්ති. ඒක මහත්ඵල මහානිසංස වෙන දෙයක් කියලා පිනක් කියලා යා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. සතු මරණ කතාව කියන්නේ නැහැ. ගිනි දැල්වීමත් ඒ වගේම අර යාග කණුවේ සැවීමත් මහත්ඵල මානසංශ වෙන පිනක් හැටියට සඳහන් කරනවා යහපත් දෙයක් හැටියට. බුදුරජාණන් වහන්සේ කියනවා මයාපිකෝ ඒතම් බ්‍රාහ්මණ සුතං අග්ගිස්සාදානං යූපස්ස උස්සාපනං මහප්ඵලං හෝති මහානිසංසන්ති. බුදුරජාණන් වහන්සේ කියන මාත්‍රේ කතාව අහලා තියෙනවා. ඒ කියන්නේ බමුණන්ගේ බ්‍රාහ්මණයන්ගේ පොත්පත්වල තියෙන ඒවා ඒ කාලේ සිදු වෙච්ච දේවල්, කෙරිච්ච දේවල් මේ වගේ යාග හෝම කොච්චරවත් කෙරුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මමත් ඒ කතාව අහලා තියෙනවා. මොකද්ද? ඒ ගිනි දැල්වීමත් ඒ යාග කණුවේ එසවීමත් මහත්ඵල මහානිසංස වෙන දෙයක් කියලා මාත් අහලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. දෙවෙනි පාරත් තුන්වෙනි පාරත් මේ බ්‍රාහ්මණය මේ කතාව මේ විදිහටම කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක කිව්ව නෙමෙයි මාත් මේක අහලා තියෙනවා කියලා මේ ගිනි දැල්වීමයි මේ යාග කණුවේ සැබීමයි මහත්ඵල මහානිසංස වෙන දෙයක් කියලා මාත් අහලා තියෙනවා කියපක මෙයා හිතුවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක හරි කියලා වගේ එයාට වැටහුණා. ඒ නිසා යා කියනවා පයිදං භෝගෝතම සමේති භෝතෝ චේව ගෝතමස්ස අම්මහා කංචය යදින සබ්බේන සබ්බං. ඒ කියන්නේ ඉතින් එහෙමනම් අපි මේ කියන කාරණයක් අපේ ආගමේ කියන කාරණයක් අපේ පොත්පත්වල තියෙන කාරණාවක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන මේ කාරණයක් මේ දෙකම එකයිනේ. එහෙමනම් ඒකට සමානයිනේ කියලා එයා ඒකට සතුට ප්‍රකාශ කළා. එයා හිතුවා බුදුරජාණන් වහන්සේ මේක අනුමත කළාය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට කිව්වේ මාත් ඒක ඒ විදිහට අහලා තියෙනවායි කියලා. එවං බුද්ධි ආයස්ම ආනන්දු උග්ගත ශරීරං බ්‍රාහ්මණං ඊතදෝචි. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අසල වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ උග්ගත ශරීර බ්‍රාහ්මණයට කියන මෙන්න මෙහෙම. නගෝ බ්‍රාහ්මණ තථාගතා එවං පුච්චිතබ්බා. බ්‍රාහ්මණේ තථාගතවරු බුදුරජාණන් වහන්සේලාගෙන් ඔහොම ප්‍රශ්න අහන්නේ නැහැ කියලා කිව්වා.
සුතම්මේතම් භෝගෝතුම අග්ගිසාදානං යූපස්ස උස්සාපනං මහප්පලං හෝති මහානිසංස. මං අහලා තියෙනවා ස්වාමීනි මේ විදිහට මේ ගිනි දැල්වීමත් යාග කණුවේ එසවීමත් මහත්ඵල මහානිසංස වෙනවා කියලා. එහෙම එකක් එහෙම අහන්න එපායි කියලා කිව්වා බුදුරජාණන් වහන්සේලාගෙන්. එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ කියලා කිව්වා. ඒවංචකෝ බ්‍රාහ්මණ තථාගතා පුච්චිතබ්බා. බ්‍රාහ්මණය මෙන්න මේ විදිහටයි තථාගතවරුන්ගෙන් ඔය ප්‍රශ්නේ ඇසිය යුත්තේ. කොහොමද? අහං හිබන්තේ අග්ගින් ආදාතු කාමෝ යූපං උස්සාපේතු කාමෝ ඕවදතු මම් භන්තේ භගවා අනුශාසතු මම් භන්තේ භගවා යං මම අස්ස දීගරත්තං හිතාය සුඛාය. බ්‍රාහ්මණය මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මෙන්න මේ විදිහටයි. කොහොමද? මම ස්වාමීනි මේ විදිහට මේ ගිනි දල්වන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම මේ යාග කණුව එසවීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා ස්වාමීනි මට ඕවදතු මම් භන්තේ භගවා ඒ සඳහා මට අවවාදයක් දෙනසේක්වා අනුශාසතු මම් භන්තේ භගවා භාග්‍යතුන් වහන්සේ මට අනුශාසනා කරනසේක්වා යං මම ආසදීගරත්තං හිතාය සුඛායක මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින අනුශාසනාවක් වේවා කියලා මේ විදිහට මේ විදිහටයි ඇසිය යුත්තේ කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඒ වෙලාවේ උග්ගත ශරීර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ඒ විදිහට කියන ප්‍රශ්නේ නිවැරදි කරලා අහං හි භෝගෝතම අග්ගින් ආදාතු කාමෝ ස්වාමීනි මම මේ විදිහට ගිනි දැල්වන්න කැමති යාග කණුව ඔසවන්න කැමති ඒ නිසා මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින අවවාදයක් ලැබෙනසේක්වා අනුශාසනාවක් ලැබෙනසේක්වා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්න ආකාරයට අර ප්‍රශ්නේ නිවැරදි කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයට කියනවා අග්ගිම් බ්‍රාහ්මණ ආදෙන්තු යූපං උස්සාපෙන්තු පුබ්බේව යඤ්ඤා තීනි සත්තානි උස්සාපේති අකුසලානි දුක්ඛුද්‍රයානි දුක්ඛ විපාකානි කතමානි තීනි. බ්‍රාහ්මණය යම් කෙනෙක් මේ විදිහට ගිනි දල්වනවා නම් යාග කණුව ඔසවනවා නම් පුබ්බේව යඤ්ඤා ඒ යාගයට කලින් මෙයා තීනි සත්තානි උස්සාපේති ආයුධ 3ක් ඔසවනවායි කිව්වා. ඒ ආයුධ 3 එසවීම අකුසලානි දුක්ඛුද්‍රයානි දුක්ඛ විපාකානි දුක රැස් වෙන දුක් විපාක ලැබෙන අකුසල් සිද්ධ වෙන ආයුධ 3ක් ඔහු එසවනවා වෙනවා. මොනවද? කාය සත්තං වචී සත්තං මනෝ සත්තං. කාය නැමැති ආයුධය, වචනේ නැමැති ආයුධය සහ සිත නැමැති නැත්නම් මනස නැමැති ආයුධය. මෙන්න මේ ආයුධ තුනම ඔසවන පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ ගිනි දල්වන යාග කණුව ඔසවන මේ තැනත්තා. ඒ ආයුධ එසවීමෙන් යාට අප්‍රමාණ අකුසල් සිද්ධ වෙනවා, දුක් රැස් වෙනවා, දුක් විපාක ලැබෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ අග්ගිම් බ්‍රාහ්මණ ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤා එවං චිත්තං උප්පාදේති. බ්‍රාහ්මණය යම් කෙනෙක් ඔය මගුල් ගිනි අවුලනවා නම් යාග කණුව ඔසවනවා නම් යාගයට පෙරම ඒ තැනත්තා පුබ්බේව යඤ්ඤා එවං චිත්තං උප්පාදේති. යාගයට පෙර මේ වගේ සිතක් පහළ කරගන්නවා. මොකටද? ඒ කටයුත්ත කරන විදිය හිතෙන් හිතනවා. ඒ කියන්නේ මනෝ කර්මය රැස් කරනවා. එත්තකා උසබාහඤ්ඤන්තු යඤ්ඤත. මේ පමණ මහා ගවය මරන්න ඕන, බිලි දෙන්න ඕන මේ යාගයට. එත්තකා වච්චතරාහඤ්ඤන්තු යඤ්ඤත්තාය. මෙන්න මේ තරම් හරක් මරන්න කියලා නියම කරනවා. වස්සෝ මරන්න කියලා නියම කරනවා. එත්තකා වච්චතරියෝ හඤ්ඤන්තු. මෙපමණ වැසියෝ මරන්න කියලා ඒ යාගයට නියෝග කරනවා.
එහෙම හිතනවා. එත්තක අජාහඤ්ඤන්තු ඊනකට මෙච්චර එළුවෝ මරන්න ඕනයි කියලා කල්පනා කරනවා මේ යාගයට. මෙච්චර බැටළුවෝ මරන්න ඕනයි කියලා කල්පනා කරනවා එත්තක උරබ්බාඤ්ඤන්තු අඤ්ඤත්තායති. දැන් මේ විදිහට යා හිතනකොට සෝ පුඤ්ඤං කරෝමීති අපුඤ්ඤං කරෝති. ඒකට යා කරන්නේ පිනක් හැටියට සලකලා. ඒ බිලි පූජාවට මේ සතුන් එක් රැස් කරලා මරන්න කියන එක මරන්න මේ විදිහට කල්පනා කරන්නේ පිනක් සිද්ධ වෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සෝ පුඤ්ඤං කරෝමීති අපුඤ්ඤං කරෝති. ඒතනත්තා පින් කරනවාය කියලා පව් කරනවා. කුසලං කරෝමීති අකුසලං කරෝති. කුසලයක් යහපත් දෙයක් කරනවා කියලා අකුසලයක් කරන්නේ. සුගතිමග්ගම් පරියේසාමීති දුක්ගතිමග්ගම් පරියේසති. සුගතියට යන පාර හදනවායි කියලා දුගතියට යන පාරයි මේ හදන්නේ. අග්ගිම් බ්‍රාහ්මනාදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ බ්‍රාහ්මණය මේ විදිහට ගිනි දැල්වන යාග කනුවෝසවන ඒ මිනිසයා පුබ්බේව යඤ්ඤා ඉදම් පඨමං මනෝ සත්තං උස්සාපේති. පළමුවෙන්ම මේ විදිහට මනස නැමැති ආයුධය ඔසවනවා. එයා හිතින් හිතනවා මෙච්චර හරක් මරන්න ඕන, මෙච්චර වස්ස මරන්න ඕන, මෙච්චර වැස්සිය මරන්න ඕන, මෙච්චර එළුව මරන්න ඕන, මෙච්චර බැටළුව මරන්න ඕන කියලා හිතෙන් හිතනවා. පුබ්බේව යඤ්ඤා යාගයට පෙරම මෙයා මනෝ සත්තං උස්සාපේති. අකුසලං දුක්ඛ දුක්ඛ විපාකම්. මනසින් මේ දුක් රැස් වෙන මහා පීඩාවල් විඳින්න සිද්ධ වෙන අකුසල විපාක ලැබෙන විශාල අකුසලයක් යා හිතින් කරනවා. එතකොට අපිට මේකට ගලප ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් තියෙනවා ධම්මපදයේ පළවෙනි ගාථාව මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පදුක්ඛේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන් වේති චක්කං වහතෝ පදං කියලා දේශනා කරා. මේ සෑම දෙයකටම මනස මුල් වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ එතන සඳහන් කළා. එතකොට පළමුවෙන්ම එයා මේ අකුසලයේ කරන්න ඉස්සලා හිතින් හිතනකොටම එයා මනසින් කෙරෙන අකුසලයේ කරලා ඉවරයි. එහෙමනම් අපි ඕනෑම මොහොතක අකුසල් සිතවිල්ලක් හිතනකොට අපි ඒ ඔසවන්නේ සිත නැමැති ආයුධය. ඒකෙන් අපට විශාල හානියක් අකුසලයක් දුක් විපාකයක් අපි කරා එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුණජ පරම් බ්‍රාහ්මණ අග්ගින් ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ බ්‍රාහ්මණය මේ විදිහට යම් කෙනෙක් ගිනි දැල්වනවා නම් යාග කණුව ඔසවනවා නම් පුබ්බේව යඤ්ඤා එවං වාචං භාසති. යාගයට ප්‍රථමයෙන්ම මෙන්න මේ වගේ වචන කියනවා. මොනවද? එත්තකා උසබාඤ්ඤන්තු යඤ්ඤත්තා. මෙන්න මෙච්චර හරක් මරාපල්ලා කියලා වචනෙන් කියනවා. එත්තකා වච්චතරාඤ්ඤන්තු යඤ්ඤත්තාය. මෙච්චර මේ වස්සු මරන්න කියලා වෙරලා නියෝග කරනවා. එත්තකා වච්චතරියෝ හඤ්ඤන්තු යඤ්ඤත්තාය. මෙපමණ වැස්සියෝ මරන්නයි කියලා නියෝග කරනවා. එත්තකා අජාහඤ්ඤන්තු යඤ්ඤත්තාය. මෙච්චර එළුව මරන්න කියලා නියෝග කරනවා. එත්තකා උරබ්බාහඤ්ඤන්තු යඤ්ඤත්තාය. මෙච්චර බැටළුව මරන්න කියලා වචනෙන් එයා ප්‍රකාශ කරනවා. දැන් එයා මොකද්ද කරන්නේ? සෝ පුඤ්ඤං කරෝමීති අපුඤ්ඤං කරෝති. පින් කරනවා කියලා මෙයා පවක් කරනවා. කුසලං කරෝමීති අකුසලං කරෝති. කුසලයක් කරනවා කියලා අකුසලයක් කරනවා. සුගතිමග්ගම් පරියේසාමීති දුක්ගතිමග්ගම් පරියේසති. සුගතියට යන පාර හොයනවා කියලා දුගතියට යන පාර හොයනවා. අග්ගිම් බ්‍රාහ්මණ ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ බ්‍රාහ්මණය මේ විදිහට ගිනි දැල්වනකොට යාග කනුවෝසවනකොට පුබ්බේව යඤ්ඤා ඒ දානේ යාගයට ප්‍රථමයෙන්ම මුලින්ම දෙවනුව ඉදන් ဒ ුතියං වචී සත්තං මේ දෙවෙනි වචනේ නැමැති ආයුධය ඔසවනවා. අකුසලං දුක්ඛෝද්‍රයන් දුක් විපාකං. ඒකෙන් යාට විශාල වශයෙන් දුක් රැස් වෙනවා. දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක අකුසලයක්. ඒ දෙවෙනි කාරණේ.
ඉස්සෙල්ලා හිතින් හිතනවා. දෙවනුව වචනයෙන් එයා ඒක ප්‍රකාශ කරනවා. තුන්වෙනුව පුණජ පරම් බ්‍රාහ්මනාග්ගින් ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤා සයං පඨමං සමාරම්භති උසබේ හන්තුං යඤ්ඤත්ථාය. අන්න ඊළඟට මොකද කරන්නේ? තුන්වෙනුව ඒ විදිහට ගිනි දැල්වලා යාග කණුව ඔසවලා යාගයට ප්‍රථම සයං පඨමං සමාරම්භති උසබේ හන්තුං යඤ්ඤත්ථාය. යාගයේ පිණිස පළමුවෙන් මේ හරක මරන්නේ ඒතනත්ත. උසබේ හන්තුං යඤ්ඤත්ථාය. පළවෙනි එක්කෙනා යා මරනවා. සයං පඨමං සමාරම්භති වච්චතරේ හන්තුං යඤ්ඤත්ථාය. ඊළඟට වස්ස මරන්නත් එයා තමයි ඉස්සෙල්ලම පටන් ගන්න. පළවෙනි එක එයා තමයි මරන්නේ. සයං පඨමං සමාරම්භති වච්චතරේ හන්තුං යඤ්ඤත්ථාය. පළවෙනි එළදෙන මරන්නේ එයා. ඒ වගේම සයං පඨමං සමාරම්භති අජේ හන්තුං යඤ්ඤත්ථාය. පළවෙනි ලූ මරන්නේ එයා. ඊළඟට සයං පඨමං සමාරම්භති උරබ්බේ හන්තුං යඤ්ඤත්ථාය. බැටළුව පළවෙනි බැටළුව මරන්නේ එයා. මේ විදියට සෝ පුඤ්ඤං කරෝමු इति අපුඤ්ඤං කරෝති. මේ තනත්තා මේ විදියට පින් කරනවා කියලා පව් කරනවා. කුසලං කරෝමි इति අකුසලං කරෝති. කුසල් කරනවා කියලා අකුසල් කරනවා. සුගති මග්ගම් පරියේසාමි इति දුග්ගති මග්ගම් පරියේසති. සුගතියට යන පාර හොයනවා කියලා දුගතියට යන පාර හොයනවා. අග්ගිම් බ්‍රාහ්මනාදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ බ්‍රාහ්මනේ ගිනි දැල්වන කෙනා යාග කණුව ඔසවන කෙනා පුබ්බේව යඤ්ඤා ඒ යාගයට පෙරම ඉදං තදියං කාය සත්තං උස්සාපේති අකුසලං දුක්ඛුද්‍රයන් දුක්ඛ විපාකං. තුන්වෙනිව මේ කය නැමැති ආයුධය ඔසවනවා දුක් රැස් වෙන දුක් විපාක ලැබෙන අකුසලයක් වෙන මේ කය ඒ සඳහා මෙහෙයවනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට යම් කාරණයක් කිරීම සඳහා ඉස්තර වෙලා හිතනවා මනෝ කර්ම, ඊළඟට වචනයෙන් කියනවා වචී කර්ම, ඊළඟට කයින් එක ක්‍රියාත්මක කරනවා කාය කර්ම. සිත, කය, වචනය කියන මේ තුනෙන්ම මේ තැනත්තා අප්‍රමාණ අකුසල රැස් කරමින් තමන්ගේ සංසාරික ජීවිතයට විශාල වශයෙන් දුක් එක් රැස් කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. අග්ගිම් බ්‍රාහ්මන ආදෙන්තෝ යූපං උස්සාපෙන්තෝ පුබ්බේව යඤ්ඤා ඉමානි තීනි සත්තානි උස්සාපේති අකුසලානි දුක්ඛුද්‍රයානි දුක්ඛ විපාකානි. බ්‍රාහ්මණේ මේ විදිහට මේ තැනත්තා යාගයට ප්‍රථමයෙන්ම තමන්ට දුක රැස් කරන අකුසල් වෙච්ච දුක් විපාක ලබා දෙන මේ තීනි සත්තානි මේ ආයුධ තුනම ඔසවනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මොන විදිහට සිත නැමැති ආයුධය, වචනේ නැමැති ආයුධය, කය නැමැති ආයුධය. මේ අනුව අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු විදිහට යම් කෙනෙක් පිනක් කරනකොට, යහපත් දෙයක් කරනකොට අර මනෝපුබ්බංගම දෙවෙනි ගාථාවේ තියෙන විදිහට මනසාචි පසන්නේන භාසිතීවා කරෝතිවා. යම් කෙනෙක් ප්‍රසන්න වූ මනසින්, පැහැදුණු මනසින්, පින් සිතවිල්ලෙන් යහපත් දෙයක් කරනවා නම් යහපත් දෙයක් කරන්න හිතන කොටත් පින් රැස් වෙනවා. ඒකට වචන පාවිච්චි කරනකොටත් වචනෙන් පින් රැස් වෙනවා. ඒ වගේම තමයි කයනුත් ඒ පින අපි කරනකොට පින් රැස් වෙනවා. එහෙන් බැලුවා මේ දේශනාවට අනුව මේ දේශනාවෙත් කතා කරන අකුසල පැත්ත. ඒකට අපි ගත කරන ජීවිතය තුළ අපි සිදු කරන යහපත් දේවල් ඉතාමත් හොඳින් සිතලා මතලා කල්පනා කරලා ඉතාමත් හොඳින් අපට පින් රැස් කර ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද සිතින් සිතලා වචනයෙන් කතා කරලා ඒ වගේම තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම. ඒ විදිහට අපි කටයුත්තක් යහපත් දේවල් කරනකොට අපට අප්‍රමාණ පින් රැස් කර ගන්න පුළුවන්කම තියෙනවා. දුප්පත් කෙනෙක්, අසරණ කෙනෙක් දැක්කම එයාට කීයක් හරි දෙන්න ඕනයි කියලා කල්පනා කරනවා. කන්න ටිකක් දෙන්න ඕනයි කියලා හිතනවා. මනෝ කර්ම පින් රැස් වෙනවා. හිතවිල්ල පින් රැස් වෙනවා. ඊළඟට එයාට මෙන්න මේ විදිහට මේවා දෙන්න කියලා එයා වචනයෙන් කියනවා කාලවාහරි දෙවනවා.
නැත්නම් Taman දෙනවා ඊළඟට. වචනෙන් පින් රැස් කර ගන්නවා. දෙන අවස්ථාවේදී එයා පින් රැස් කර ගන්නවා. මේ විදිහට සිතින් කයින් වචනයෙන් එයාට අවස්ථා තුනේදීම පින් රැස් කර ගන්න පුළුවන්කම තියෙනවා. මේ දේශනාවේ සඳහන් වෙන්නේ මේ බ්‍රාහ්මණයා සිතින් කයින් වචනයෙන් කියන තුනෙන්ම රැස් කරන්න යන්නේ අකුසලයක් කියන එකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන තයෝ මේ බ්‍රාහ්මණ අග්ගි පහතබ්බා පරිවජ්ජිතබ්බා නසේවිතබ්බා කතමේ තයෝ. ඔන්න අපි අර මුලින් සඳහන් කරපු ගිනි 7 විස්තර වෙනවා මේ දේශනාවේ මෙතන ඉඳලා. එතන අපි මුලින් කිව්වා රාගග්ගි, දෝසග්ගි, මෝහග්ග කියලා ගිනි තුනක්. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්නේ ගිනි තුන තයෝ මේ බ්‍රාහ්මණ අග්ගි පහතබ්බා පරිවජ්ජිතබ්බා. රාග, ද්වේෂ, මෝහ කියන මේ ගිනි තුන පහතබ්බා දුරු කළ යුතුයි කියනවා. වර්ජනය කළ යුතුයි කියනවා. නසේවිතබ්බා අසුරු නොකළ යුතුයි, සේවනය නොකළ යුතුයි කියලා කියනවා. කතමේ තයෝ මොනවද ඒ තුන? රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි. රාගය නැමැති ගින්න, ද්වේෂය නැමැති ගින්න, මෝහය නැමැති ගින්න. කස්මාචායන් බ්‍රාහ්මණ රාගග්ගි පහතබ්බෝ පරිවජ්ජේතබ්බෝ නසේවිතබ්බෝ. බ්‍රාහ්මණය මොකද මං කියන්නේ මේ රාගය නැමැති ගින්න ප්‍රහාණය කරන්න කියලා, වර්ජනය කරන්න කියලා, සේවනය කරන්න එපයි කියන්නේ ඇයි? රාත්තෝකෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ කායේන දුච්චරතං චරති වාචා දුච්චරතං චරති මනසා දුච්චරතං චරති. ඒකට හේතුව තමයි බ්‍රාහ්මණය රාත්තෝ රාගයෙන් හිත යට වුණාම, රාගේන අභිභූතෝ රාගයෙන් යටපත් වුණාම තමන්ගේ හිත රාගය තමන්ගේ හිත වහගත්තාම පරියාදින්න චිත්තෝ කායේන දුච්චරිතං චරිතං. ඒ රාගයට අනුරූප වූ කාය දුස්චරිතය යෙදෙනවා. වචී දුස්චරිතය යෙදෙනවා. මනසා දුස්චරිතං චරිතං. මනසිනුත් ඒවා හිතනකොට අකුසල රැස් වෙනවා. ඒක දුසිරිතයි. සෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා. මේ විදිහට මේ තැනත්තා කයින් වචනයෙන් සිතින් දුසිරිතය යෙදිලා ඊට පස්සේ කායස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපජ්ජති. කාය බින්දී මරණයෙන් මත්තේ එයා ඊ타මත්ම දුක් විපාක තියෙන නිරේ අපායේ උපදිනවා. අන්නේ නිසයි කියන බුදුරජාණන් වහන්සේ තස්මායන් රාගග්ගි පහතබ්බෝ පරිවජ්ජේතබ්බෝ නසේවිතබ්බෝ. මෙන්න මේ විදිහට කයින් රාගයෙන් යුක්තව කරන කටයුතු නිසා, ඒ වෙනුවෙන් වචන කතා කිරීම නිසා, ඒ වෙනුවෙන් සිතීම නිසා එයා රැස් කරන අකුසලයෙන් යාට විශාල වශයෙන් පව් රැස් වෙනවා. අන්න ඒකයි කියන මම මේක දුරු කරන්න කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කස්මා ඡායං බ්‍රාහ්මණ දෝසග්ගි පහතබ්බ. මොකද බ්‍රාහ්මණය මේ ද්වේෂයම ප්‍රහාණය කරන්නයි කියලා කියන්නේ. අර විදිහටම කියනවා. එතකොට යම් කෙනෙක් දෝෂේන අභිභූතෝ, ද්වේෂයෙන් වැඩුණොත්, ද්වේෂයට යටුණොත්, දෝෂේන පරියාදින්න චිත්තෝ, හිතේකින් වහගත්තොත්, කායේන දුච්චරිතං චරති. කායෙන් දුස්චරිතය කරනවා, වචනෙන් දුස්චරිතය කරනවා, මනසින් දුස්චරිතය කරනවා. කායෙන් වචනෙන් මනසින් දුස්චරිතය දිලයට නිරේ උපදින්නට සිද්ධ වෙනවා. මෙන්න මේ නිසයි කියනවා බුදුරජාණන් වහන්සේ ද්වේෂය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුව කස්මාචායම් බ්‍රාහ්මණ මෝහගි පහතබ්බෝ. බ්‍රාහ්මණය මේ මෝහය නැමැති ගින්න ප්‍රහාණය කරන්න කියලා මං කියන්නේ ඇයි? පරිවර්ජ්‍යෝ තබ්බෝ. ඒක පරිවර්ජනය කරන්න කියලා, වර්ජනය කරන්න කියලා කියන්නේ ඇයි? මූල්හෝකෝ බ්‍රාහ්මණ මෝහේන අභිභූතෝ. යම් කෙනෙක් මුලාවටපත් වුණාට පස්සේ, මුලාවෙන් තමන්ගේ හිත වැහුණට පස්සේ, හිත යටපත් වුණාට පස්සේ කායේන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. කයින් වචනෙන් මනසින් දුසිරිතේ දෙනවා.
ඊළඟට කායේන දුච්චරිතං චරිත්වා වාචා දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස බෙහෙදා පරමරණ අපායන් දුක්ඛතින් විනිපාතං නිරයන් උපජ්ජති. කාය බිඳී මරණින් මත්ය නිරේ උපදිනවා. අප්‍රමාණ දුකටපත් වෙනවා. තස්මායන් මෝහගි පහතබ්බ වන්නේ නිසායි බ්‍රාහ්මණය මම කියන්නේ මේ මෝහය නැමැති ගින්න ප්‍රහාණය කරන්න කියලා. පරිවර්ජ්‍යතබ්බෝ පරිවර්ජනය කරන්න කියලා දුරු කරන්න කියලා. නසේවිතබ්බෝ අසුරු කරන්න එපා කියලා කියන්නේ මේකයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට හකුලුවා කියන එකම දේ තමයි මේ රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මෝහ නැමැති ගින්න නිවා දැමිය යුතුයි කියන එක. නිවන කියන එකේ මූලික අදහසක් තියෙන නිවීම කියන අදහස. එතකොට අපි නිරන්තරයෙන්ම රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. එතකොට රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රාගයේ ඡේ වීම, ද්වේෂයේ ඡේ වීම, මෝහයේ ඡේ කිරීම. එහෙමනම් එතන තමයි නිවන නැත්තම් නිවීම කියලා කියන්නේ. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ වලින් මුළුමනින්ම නිදහස් වීම තමයි තෙරුවන් සරණ ගිය අපි හැමදෙනාගේම ඉලක්කය. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්ම පැහැදිලි කරන්නේ. ධම්මපදයේ ගාථාවක සඳහන් වෙනවා. නත්ති රාග සමෝවග්ගී, නත්ති දෝෂ සමෝඝෝ, නත්ති මෝහ සමංජාලං, නත්ති තණ්හා සමානදී කියලා. ඒ කියන්නේ රාගය හා සමාන ගින්නක් නැහැ. ද්වේෂය හා සමාන ග්‍රහණය කිරීමක් නැහැ. මෝහය හා සමාන දැලක් වෙයික වහන්න පුළුවන් දැලක් නැහැ. නැති තණ්හා සමානදී. තණ්හාව හා සමාන වූ ගඟක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ මහා කෙලෙස් කන්දරාව සංසිඳ වීම තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුලින් අපට පෙන්වලා දෙන්නේ. ඒ නිසා පෙරවන් සරණ ගිය හැමදෙනාගේම අවසාන ඉලක්කය වේ යුත්තේ ජීවිතය අවබෝධ කරගෙන රාග දේශ මොහ ප්‍රහාණය කරලා ඒ පදනමෙන් මතුවෙන සියලු අකුසල් දුරු කිරීම. ඒකට සිටේ පදනම තමයි අවිද්‍යාවත් තණ්හාවත්. ඒ අවිද්‍යාවත් තණ්හාවත් නිසා නිරන්තරයෙන්ම රාග දේශ මොහ වලින් යුක්ත අපි කටයුතු කරනවා. ඒ නිසාම දස අකුසලයට අපි වැටෙනවා. එතනින් කවදාකවත් ගැලවෙන්න බැරි විදියට දුගතියට අපි වැටෙනවා. මෙන්න මේ විදිහට නිමක් නැතුව මේ සංසාර ගමනට අපි යොමු කරන්නේ මේ මුලා වෙච්ච, මෝහයටපත් වෙච්ච මේ ජීවිතේ තේරුම් ගන්න බැරි මෝහය නිසා, මුලාව නිසා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ, මෝහය කියන්නේ මේ කාරණේමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ීමේකෝ බ්‍රාහ්මණ තයෝ වග්ගී පහතබ්බා. බ්‍රාහ්මණයෝ කියපු ගිනි තුන ප්‍රහාණය කළ යුතුයි, පරිවර්ජ්‍යතබ්බා දුරු කළ යුතුයි, පරිවර්ජනා කළ යුතුයි, නසේවිතබ්බා අසුරු නොකළ යුතුයි. ඊළඟට තයෝකෝ බ්‍රාහ්මණ අග්ගි සක්කත්වා ගරුකත්වා මානිත්වා පූජිත්වා සම්මා සුඛං පරිහාතබ්බා කතමේ තයෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ළඟට තියෙන ගිනි තුන, මේ ගිනි තුනට සලකන්න කියනවා. තයෝකෝ බ්‍රාහ්මණ අග්ගි, මේ ගිනි තුනක් තියෙනවා. ඒ තුනට සක්කත්වා ගරුකත්වා සත්කාර සම්මාන කරන්න කියනවා, ගරු කරන්න කියනවා. ඒ වගේ මේකට මානනය කරන්න කියනවා, පූජා පවත්වන්න කියනවා. සම්මා සුඛං පරිහාතබ්බා මනවින් ඒවට උදව් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුවසේ පරිහරණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොනවද ඒ තුන? දැන් අතන තුනක් කිව්වා, මෙතන තුනක් කියනවා. ආහුනේයග්ගි, ගහපතග්ගි, දක්ඛිනේයග්ගි. ආහුනේය නැමැති ගින්න, දක්ඛිනේය නැමැති ගින්න, ගෘහපති නැමැති ගින්න. මොන බුදුරජාණන් වහන්සේ ළඟට විස්තර කරනවා. කතමෝච බ්‍රාහ්මණ ආහුනේයග්ගි. මොනවද බ්‍රාහ්මණය මේ ආහුනේය කියන ගින්න? ඉද බ්‍රාහ්මණ යසතේ හොන්ති මාතාතිවා පිතාතිවා අයං උචිති බ්‍රාහ්මණ ආහුනේය. ඒ කියන්නේ මේ ගින්න දැන් අර කියපු රාග ද්වේෂ මෝහ වලුත් අපි දැවෙනවා, පිලිස්සෙනවා.
මේ ආහුණෙයගේ කියලා කියන අම්මයි තාත්තයි දෙන්නට අපි සැලකුවේ නැත්තම්, ඒ රැක බලාගත්තේ නැත්තම්, ඒයට ගරු කළේ නැත්තම්, ඒකිනුත් අපි විනාශ වෙනවා. අපිට විශාල වශයෙන් අකුසල රැස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙමව්පියෝ දෙදෙනා ගින්නක් හැටියට හැඳින්වුවේ. මොකද හේතුව ඒ වරදවා පිළිපැදීම තුළින් අප්‍රමාණ වේයාගේ ජීවිතයට අකුසල රැස් වෙනවා. නිරේ යන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන් ගැන සඳහන් කරන තැන්වල සඳහන් කරනවා මේ ආහුණය කියන වචනේ බොහෝ විට පාවිච්චි වෙන්නේ මහා සංඝරත්නයේ ගුණ කියවෙන තැන ආහුණයෝ පාහුණයෝ ආදී වශයෙන් බොහෝ දුර බැහැර ඉඳලා වුණත් ගිහිල්ලා සිව්පසයෙන් නැක උපස්ථාන කරන්න සුදුසුයි ගෞරවණීය සීල රකින්න ගුණවත් ස්වාමීන් වහන්සේලා. ඒ නිසා ආහුණය කියලා එක විස්තර කරනවා සංඝ ගුණ විස්තර කරනකොට. දෙමෝපියන් ගැනත් බුදුරජාණන් වහන්සේ වචන සඳහන් කරනවා ආහුණීයාති භික්ඛවේ මාතා පිතුන්නම් ඒතං අදිවචනං මහණෙනි. දෙමෝපියන්ට කියන තවත් අදිවචනයක්, තවත් විශේෂණ පදයක්, විශේෂ නමක් තමයි කියනවා ආහුණීය කියන එක. එතකොට ඒ දෙමෝපියන්ට සැලකීම, දෙමෝපියන්ට වන්දනමාන කිරීම, දෙමෝපියන්ට රැක බලා ගැනීම තමයි ඒ ගින්නට සත්කාර සම්මාන කිරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තන් කිසි හේතු මොකද අපිට එහෙම කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. අතෝ භයං බ්‍රහ්මන ආහුතෝ සම්භූතෝ. අපිට මේ ලෝකේ පෙන්වුවේ, ලෝකේ ගැන කියලා දුන්න මුලින්ම පුබ්බාචාර්ය කියලා කියන්නේ දෙමෝපියන්ට කර පූර්ව ආචාර්යයන් කියලා කිව්වේ. ඒ නිසායි අපි මේ විදිහට ලෝකේ අපි හඳුනාගත්තේ. පුබ්බ දේවා ඒ තමයි මුලින්ම අපිට හම්බෙන්න අපිට පිහිට වෙච්ච දෙවිවරු. අන්න එයාගෙන් තමයි අපි හටගත්තේ. ඒ නිසා තස්මායන් ආහුණේයගේ සක්කත්වා ගරුකත්වා මානිත්වා පූජිත්වා සම්මාසුකම් පරිහාතබ්බු. ඒ නිසා සත්කාර සම්මාන කරලා එයා රැක බලාගෙන එයාට අවශ්‍ය කරන සියලු පහසුකම් දරුවන් විසින් සිදු කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඒ ගින්නට වරදවා පිළිපැද්දොත් එහෙම ගින්නෙන් අපි පිලිස්සෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ යම් කෙනෙක් අතින් දෙමව්පියන්ට හානියක් වුණොත්, කරදරයක් වුණොත් එයාට සංසාරේ පුරාම අප්‍රමාණ දුක් පීඩාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කතමෝච බ්‍රාහ්මණ ගහපතංගි. මොකද්ද බ්‍රාහ්මණය මේ ගෘහපති ගින්න කියලා කියන්නේ? ඉද බ්‍රාහ්මණ යසතේ හොන්ති පුත්තාතිවා දාරාතිවා දාසාතිවා පෙස්සාතිවා කම්මකරාතිවා. ඒ කියන්නේ යම් කෙනෙකුට ඉන්නවනම් බිරිඳක්, දරුවෝ, තමාන්ට වැඩපළ කරලා දෙන දසිදස් කම්කරුවෝ ඒ අය ඉන්නවනම් අයං උච්චති බ්‍රාහ්මණ ගහපතංගි. මෙන්න මේක තමයි කියන ගෘහපතියාට නැත්තම් ගිහි ගෙදර වාසය කරනකොට කෙනෙකුට තියෙන අනිත් ගින්න. මොකද හේතුව? තස්මායන් ගහපති සක්කත්වා ගරුකත්වා ඒ අය වෙනුවෙන් තමන්ගේ කැපවීම කරන්න ඕන. බිරිඳට ඒ විදිහට සලකන්න ඕන. දරුවන්ට ඒ විදිහට සලකන්න ඕන. ඒ වගේම තමන් යටතේ වැඩපළ කරලා දෙන ඒ දසිදස් කම්කරු වැඩපළ කරලා දෙන අය ඉන්නවනම් ඒ අයට ඒ විදිහට කටයුතු කරන්න ඕන. ඒ විදිහට අඩුපාඩු සිද්ධ වුණොත් ඒ අයට තමා කෙරෙහි විශාල වශයෙන් තමන්ට කිසිම කරුණාවක් දක්වන්නේ නැති පිරිසක් බවට එයපත් වෙනවා. ඉතින් ඒ තමයි යටතේ ඉන්න මෙහෙකරුවෝ වගේ අයට වැඩපළ කරලා දෙන අයට උදව් පදව් කළේ නැත්නම් ඒ අයගෙනුත් තමන්ට මහා කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ යුතුයකම් හැටියට ඒවා සිද්ධ කරන්න කියලා කියන්නේ. ඒකයි සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්ම විස්තර ඇතුව පැහැදිලි කරලා දෙන්නේ. කතමෝච බ්‍රාහ්මණ දක්ඛිනේයග්ගි. මොකද්ද බ්‍රාහ්මණේ මේ දක්ඛිනේයග්ගි? ඒ කියන්නේ දන්පැන් පූජා කිරීම කියන ගින්න කියන්නේ මොකද්ද? ඉද බ්‍රාහ්මණ යේතේ සමන බ්‍රාහ්මනා මදප්පමාද පටිවිරතා කාන්ති සෝරච්චේ නිවිට්ඨා ඒකමත්තානං දමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති අයං උච්චති බ්‍රාහ්මණ දක්ඛිනේයග්ගි. ඔන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සිව්පසයෙන් නැපෝපස්ථාන කළ රැක බලාගත යුතු අය තමයි යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවනම් මේ මදේ දුරු කිරීමට තමයි ජීවිත මදේ, ආරෝග්‍ය මදේ, යෞවන මදේ මේවා දුරු කරගෙන සීල සමාධි ප්‍රඥා වඩමින් අප්‍රමාදීව යම් භික්ෂුවක්
යම් සමනක් බ්‍රාහ්මණයෙක් කටයුතු කරනවා නම් ඉවසීම, කීකරුකම මේ ගුණ ධර්ම මත පිළිපදලා තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන ආත්ම සංයමයෙන් යුක්තව කටයුතු කරනවා නම් ආත්ම දමනයෙන් යුක්තව කටයුතු කරනවා නම් සීල සමාධි ප්‍රඥා වඩනවා නම් රාග ද්වේෂ මොහ නැති කිරීම සඳහා වෙහෙසෙනවා නම් උත්සාහ කරනවා නම් එහෙම රාග ද්වේෂ මොහ වලින් නිදහස් වෙනවා නම් අන්නේ එබඳු ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට සිව්පසේ නැපෝපස්ථාන කිරීම තමයි දක්ඛිනේ යග්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තස්මායන් දක්ඛිනේ යග්ගය සක්කත්වා ගරුකත්වා මානිත්වා පූජිත්වා සම්මා සුඛං පරිහාතබ්බෝ. තොර ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සමග බ්‍රාහ්මණයන්ට සීලාදී ගුණ ධර්ම වල පිළිපදලා තමන්ගේ ජීවිතය මේ සසරේ නිදහස් වෙන පැත්තට හික්මවන එබඳු උතුමන් උදෙසා දන් පෙන් පූජා කරමින් සිව්පසයෙන් නැපෝපස්ථාන කරමින් ඒ රැක බලා ගැනීම තමයි දක්ඛිනේ යග්ගය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉමේකෝ බ්‍රාහ්මණ තයෝ වග්ගි සක්කත්වා ගරුකත්වා. මෙන්න මේ ගිනි තුනටත් හොඳට සලකන්න ඕන කියනවා. මොනවද ඒ ගිනි තුන? අර කියපු ආහුනේ යග්ගි, ඊළඟට මේ සඳහන් කරපු දක්ඛිනේ යග්ගි සහ ගහපතග්ගී කියන මේ ගිනි තුනට සැලකිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අයංකෝපන බ්‍රාහ්මණ කට්ඨග්ගි කාලේන කාලං උජ්ජාලේ තබ්බා. එතකොට අපි 6ක් කිව්වා. රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි ගිනි තුනයි. මෙතන බ්‍රාහ්මණග්ගි, දක්ඛිනේ යග්ගි, ආහුනේ යග්ගි, ගහපතග්ගි කියලා ගිනි 3යි 6යි. අවසාන වශයෙන් කට්ඨග්ගි සාමාන්‍ය ගින්න අපි දරදාලා අවුලන ගින්න ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒක ඒ කාලේ හැටියට අද වගේ පහසුවෙන් ඒව දල්වගෙන පරිහරණය කරන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒ නිසා කාලේන කාලං උජ්ජාලේ තබ්බා, වරින් වර කලින් කලට ඒව ගිනි දල්වන්න ඕන. කාලේන කාලං අජිපෙක්කිතබ්බෝ, කලින් කලට ඒව මධ්‍යස්ථ වේ කෙරෙහි බලන්න ඕන. කාලේන කාලං නිබ්බාපේ තබ්බා, ඒ වගේම රාත්‍රී කාලයට ඒවා නිවිය යුතු අවස්ථාවවලදී නිවා දමන්නට ඕන. කාලේන කාලං නික්ඛිපිතබ්බෝ, කලින් කලට ගිනි අවශ්‍ය නැති වෙලාවට ඒවා බැහැර කරලා තියන්නට ඕන. මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම එවං උත්තේ උග්ගත ශරීරෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදෝච. උග්ගත ශරීර බ්‍රාහ්මණය භාගතුන් වහන්සේට කියනවා අභික්ඛන්තං භෝගෝතුම, අභික්ඛන්තං භෝගෝතුම, ඊ타මත්ම මනරම් ස්වාමීනි, ඊ타මත්ම මනරම්. වහන්සේ මේ ධර්මයක් මට ඊටාම ලස්සන ධර්මයක් පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු. අදින්දලා භාග්‍යතුන් වහන්සේ මම උපාසකයෙකු හැටියට දරා ගන්නසේක්වා අජතග්ගේ පානුපේතං සරණං ගතං. මම මේ අනතුරුම භාග්‍යතුන් වහන්සේ සරණ ගිය උපාසකයෙක් හැටියට දරා ගන්නාසේක්වා කියලා ඒ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා කියලා දෙනවා. ඒසාහම් භෝගෝතම පංච උසබසතානි මුංචාමි ජීවිතං වේතනෝමි. අනේ ස්වාමීනි, මං අර 500ක් වෙච්ච ලොකු හරක්ටි මං නිදහස් කරනවා. ඒ ඇයට ජීවිත දාණය දෙනවා, අභය දාණය දෙනවා. අර වස්සටි 500ත් මං නිදහස් කළා දානවා. වැස්සිය 500ත් මං නිදහස් කළා දානවා. ඒ ඇයට ජීවිතය දෙනවා, අභය දාණය දෙනවා. එළුව ටිකක් නිදහස් කළා දානවා. බැටළුව ටිකක් මම නිදහස් කළා දානවා. ඒ ඇයට ජීවිත දාණය දෙනවා. මොකටද? හරිතානි චේවත් හිනානි කාදන්තු. නිල් තනකොළ කාලා, සීතානි චපානීයානි පිවන්තු. සීතල වතුර ටිකක් බීලා. සීතෝච තේසං වායෝ වායතුති. සිසිල් සුළඟේ ඒ ඇයට සනසිල්ලේ ජීවත් වෙන්න හැම සත්‍යයක්ම මම නිදහස් කරලා දානවා කියලා මේ උපාසක භාවයට පත්වෙච්ච උග්ගත ශරීර බ්‍රාහ්මණය ලෝතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වුණා උපාසකයෙක් බවට පත් වෙලා. ඒකට විශාල අකුසල් කන්දරාවක් සිදු කරන්න හිටපු මිනිස්සෙක් අවසානයේ තිරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙලා කුසල් අකුසල් කියන්නේ මොනවද කියලා හඳුනාගෙන
පින්දහම් කරන උපාසක මහත්මයෙක් බවට පත් වුණා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ පිහිට නොතිබෙන්නට, උන්වහන්සේ මුණ නොගැහෙන්නට ඒ මිනිසයා අර විශාල සත්ව ඝාතනයක් කරලා අප්‍රමාණ අකුසල රැස් කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා අනන්ත කාලයක් එයාට සංසාරේ දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් මේ දේශනාවෙන් අපි ඉගෙන ගත යුතු කාරණය තමයි අපේ සිතේ දැවෙන රාගය, ද්වේෂය, මෝහය නැමැති ගිනි දුරු කරලා දාන්නත්, ඒ වගේම අපෙන් යැපෙන අයට අපි හොඳට සලකන්නත්, උපකාර කරන්නත්, උදව් කරන්නත්, දෙමව්පියන්ටත් ඒ විදිහට රැක බලාගෙන ඒකට උදව් පදව් කරන්නත්, ශීලාදී ගුණ ධර්ම පුරණ ඒ ස්වාමින් වහන්සේලාට දන් පැන් ආදී පූජා කරමින් ජීවිතයට පින් රැස් කර ගන්නට. එතකොට ඒ සඳහා හිතන කොටත් අපට පින් රැස් වෙනවා. ඒ සඳහා වචන කතා කරනකොටත් අපට පින් රැස් වෙනවා. ඒ වගේම තමයි ඒක කයින් ක්‍රියාත්මක කරනකොට අප්‍රමාණ පින් රැස් වෙනවා. සිතින්, කයින්, වචනෙන් හැම ජීවිතයකටම අප්‍රමාණ වූ පින් රැස් වෙනවා. මෙලොව ජීවිතයත් එයාගේ සාර්ථක වෙනවා. සසර ජීවිතත් සුවපත් වෙනවා. සීලාදී ගුණ ධර්ම දිනු කරගෙන තව තවත් බණ භාවනා කරලා ජීවිතය අභ්‍යන්තරයෙන් තේරුම් අරගෙන රාග දේශ මොහ ප්‍රහාණය කරලා සාන්ත සෝදායි සනසිලි අමා මහ නිවනින් අපට සැනසෙන්නට ලැබෙනවා. ඉතින් ඒ සඳහා හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි සුපුරුදු විදිහටම අපට මේ නිවන් මඟ පෙන්වලා දුන්නු රාග ද්වේෂ මොහ දුරු කරන පිළිවෙත කියලා දුන්නු අපි සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුවෙන් নমස්කාර කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ උතුම් ධර්මය මේ ලක්දිවට රැගෙන ආපු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඒ ගෞරවනීය මහා සංඝරත්නයට අපි নমස්කාර කරමු. සාදු සාදු සාදු. ඒ වගේම තමයි උන්වහන්සේලාට එදා පටන් මේ මොහොත දක්වා මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමයි මේ ශ්‍රී සද්ධර්මයේ කට වචනයෙන් රැකගෙන අප්‍රමාණ දුක් කරදර පීඩා විඳගෙන බාහිර කරදර සතුරු කරදර ස්වාභාවික විපත් මේ හැම දෙයක්ම විඳ දරාගෙන මේ ශ්‍රී සද්ධර්මය අපේ අතට පත් කළේ සීලාදී ගුණ ධර්ම පුරපු මහෝත්තමයන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාට අමා නිවනින් සැනසෙන්නට මේ රැස් කරගත්තු පින උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ ගෞරවනීය මහා සංඝරත්නයට සිව්පසයෙන් අප උපස්ථාන කරමු. මේ ශ්‍රී සද්ධර්මයත් සම්බුද්ධ ශාසනයත් රැක ගන්නට පිහිට වෙච්ච උදව් වෙච්ච උපකාර වෙච්ච අපේ මුතුන් මිත්තන්ටත් අපි පින් අනුමෝදන් කරමු. අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ශ්‍රී සද්ධර්මයේ සම්බුද්ධ ශාසනය රැක ගන්නට උදව් වෙච්ච උපකාර වෙච්ච හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි අපට මේ උතුම් පැවිදි ජීවිතය ලබා දුන් අති උතුම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පිනේ වේවා. උන්වහන්සේලාගේ සසර මඟ කෙටි වේවා. අමා නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපට මේ මනුෂ්‍ය ජීවිතය ලබා දුන්නු දයාබර දෙමව්පියන්ට මේ පින හිමි වේවා. එයාගේ සංසාර ජීවිත සුවපත් වේවා. අපට සිව්පසයෙන් උපස්ථාන කරන දායක කාර්යකාදීන්ට මේ පින හිමි වේවා. ඒ හැම දිනාගේම ජීවිත සීලාදී ගුණ ධර්ම වලින් වැඩේවා. අවසාන වශයෙන් හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.